මේ 2021 තියරි පන්තියට අපි දාන අමතර පන්තියේ වීඩියෝ එක. හරිනේ? එතකොට අපි ගිය සතියේ අමතර පන්තියේ කතා කරේ තාපයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ. මේ වෙනකොට දැන් සෙනසුරාදා පන්තියයි අමතර පන්තියයි දෙකම ගත්තොත් අපි තාප මිතිය දක්වා සම්පූර්ණ කොටස අවසන් කරලා තියෙනවා. ඒ නිසා දැන් අද අමතර පන්තියේ මම කරන්න තෝරගත්තේ අලුත් කොටසක්. අලුත් පාඩමක් තාපය යටතේ අපි ලියමු මාතෘකාව තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය ප්‍රධාන මාතෘකාවක් තාප යටතේ තාප සංක්‍රමණය. හරිනේ? රයිට් හොඳට අහගෙන ඉන්න. දැන් මේ තාප සංක්‍රමණය කියන මාතෘකාව යටතේ අපි කතා කරන්නේ තාප ශක්තිය එක තැනකින් තවත් තැනකට ගලාගෙන යන්නේ කොහොමද කියලා. හරිනේ? තාප ශක්තිය එක ස්ථානයකින් නම් තවත් ස්ථානයකට ගලාගෙන යන්නේ කොහොමද කියලා තමයි අපි තාප සංක්‍රමණය යටතේ කතා කරන්නේ. ලියන්නේ යටතේ තාප සංක්‍රමණය යනු තාප ශක්තිය එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගලා යාමයි. තාප ශක්තිය එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගලා යාමයි. තාප සංක්‍රමණයේ සිදුවන ප්‍රධාන ආකාර තුනකි. තාප සංක්‍රමණයේ සිදුවන ප්‍රධාන ආකාර තුනකි. රයිට් බෝඩ් එක බලලා ලියන්න. පළවෙනි එක තමයි සංවහනය. දෙවෙනි එක සන්නයනය. තුන්වෙනි එක විකිරණය. මේ O level පන්තියත් අහලා ඇති. සංවහනය, සන්නයනය, විකිරණය. මේ ක්‍රම තුනට තමයි තාප ශක්තිය එක තැනක ඉඳන් තවත් තැනකට ගලාගෙන යන්නේ. ලියාගන්න මේ තුන. හරිද? දැන් අපි මේ තාප භෞතිකය කියන පාඩම යටතේ ඉගෙන ගන්නවා සංවහනය සහ සන්නයනය. මේ දෙක මේ පාඩම යටතේ ඉගෙන ගන්න. විකිරණය කියන කොටස අපි ඉගෙන ගන්නේ පදාර්ථ හා විකිරණ පාඩම යටතේ. හරිද? විකිරණය කියන කොටස ඉගෙන ගන්න වෙන පාඩමක. ඉතින් දැන් අපි මේ පාඩම යටතේ ඉගෙන ගන්නේ සංවහනයයි සන්නයනයයි විතරයි. හරි? ඔය දැන් මේ දෙකෙනුත් අද මම කතා කරන්නේ සංවහනය ගැන විතරයි. සංවහනය ගැන විතරයි. හරිනේ? ලියන අනුමාත්‍රකාව ලියන මාතෘකාව තාප සංවහනය. මාතෘකාව තාප සංවහනය. තාප සංවහනය. හරි? තාප සංවහනය. එයට ලියන්න. තාප සංවහනය සිදුවන්නේ තරල මාධ්‍ය තුලයි. තාප සංවහනය සිදුවන්නේ තරල මාධ්‍ය තුලයි. තරල මාධ්‍ය තුලයි. වරහන් ඇතුළේ ලියන්න ද්‍රව හෝ වායු. ද්‍රව හෝ වායු. සංවහනයක් සිද්ධ වෙන්නේ තරල මාධ්‍ය ඇතුලේ. ද්‍රව හෝ වායුමය මාධ්‍ය තුලින් තමයි සංවහනයක් සිද්ධ වෙන්නේ. හරිනේ? තාප සංවහනය සිදුවන්නේ තරල මාධ්‍ය තුලයි. අලුත් පෙළක ලියන්න. තරල අංශු එක් ස්ථානයකින් තාප ශක්තිය උරා ගනිමින් තවත් ස්ථානයකට ගමන් කිරීම හේතුවෙන් ස්ථාන දෙකක් අතර තාප ශක්තිය ගැලීම තාප සංවහනය ලෙස හඳුන්වයි. හරිද?
රයිට් හොඳට අහගන්න. එක තැනක තියෙන තරල අංශු එතනින් තාප ශක්තිය උරාගෙන තවත් තැනකට ගමන් කිරීම නිසා මෙන්න මේ ස්ථාන දෙක අතරේ තාප ශක්තිය ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. A කියන ස්ථානයේ තියෙන තරල අංශු තාප ශක්තිය උරාගෙන ගලාගෙන යනවා B කියන තැනට. ගිහිල්ලා අර උරාගෙනපු තාප ශක්තිය පිට කරනවා. A වලදී අංශු මොකද කරන්නේ? තාප ශක්තිය උරා ගන්නවා. උරාගෙන B වලට ගලාගෙන ගිහිල්ලා B වලදී තාප ශක්තිය පිට කරනවා. එතකොට වෙන්නේ A හා B ස්ථාන දෙක අතරේ තාප ශක්තිය ගැලීමක් සිද්ධ වෙනවා. අන්න ඒකට අපි කියනවා සංවහනය කියලා. හරිනේ? තරල අංශු එක තැනකින් තාප ශක්තිය උරාගෙන තවත් තැනකට ගමන් කිරීම නිසා ස්ථාන දෙකක් අතරේ තාප ශක්තිය ගලා යාමක් සිද්ධ වෙනවා. ඉතින් මේකට අපි කියන්නේ සංවහනය. හරිනේ? සංවහනය. අලුත් පෙළකින් යන සංවහනය ආකාර දෙකකි. සංවහනය ආකාර දෙකකි. සංවහනය ආකාර දෙකකි. අංක 1 ස්වභාවික සංවහනය. ස්වභාවික සංවහනය. ස්වභාවික සංවහනය. ඒ යටතේ ලියන්න මේක යටතේ කිසිම බාහිර බලපෑමකින් තොරව සිදුවන සංවහනය මෙලෙස හඳුන්වයි. කිසිම බාහිර බලපෑමකින් තොරව සිදුවන සංවහනය මෙලෙස හඳුන්වයි. හරිද? right. අංක 2 කෘත සංවහනය. එයට ලියන්න බාහිර බලපෑම් යටතේ සිදුවන සංවහනය කෘත සංවහනයයි. බාහිර බලපෑම් යටතේ සිදුවන සංවහනය කෘත සංවහනයයි. හරිද? කිසිම බාහිර බලපෑමක් නැත්නම් ඒක ස්වභාවික සංවහනයක්. බාහිර බලපෑමක් යටතේ සිදුවෙනවා නම් ඒක කෘත සංවහනයක්. රයිට්. ඔයාගේ ඔළුවට මේක එකපාරට තේරෙන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. එතකොට ඔයා තේරුම් ගන්න. හරි? අපි හිතමු උණුසුම් තේ කෝප්පයක් තියෙනවා. උණුසුම් තේ කෝප්පයක්. මම කිසිම බලපෑමක් නොකර තේ කෝප්පය ඉබේම නිවෙන්න ඉඩ හරිනවා. උණුසුම් තේ කෝප්පය තාප ශක්තිය පිට කරමින් නිවෙනවා. ස්වභාවික සංවහනයක්. හරිනේ? ස්වභාවික සංවහනයක්. මම මේකට වායු ධාරාවක් එල්ල කරලා බලපෑමක් ඇති කරලා නිවනවා. අපිට පුළුවන් මේකට පොඩ්ඩක් කටින් පිඹින්න. වායු ධාරාවක් එල්ල කරලා අපිට පුළුවන් බාහිර බලපෑමක් ඇති කරලා උණුසුම් තේ කෝප්පය ඉක්මනින් සිසිල් කරගන්න. එහෙමනේ? අපි ඉක්මනින් තේ කෝප්පේ නිවා ගන්නනේ පිඹින්නේ. ඒතර ඉක්මනින් සිසිල් කරගන්න පුළුවන්. අන්න එතකොට බාහිර බලපෑමක් තියෙනවා. කෘත සංවහනය. හරිනේ? බොහොම සරල උදාහරණයක් ගත්තේ. උණුසුම් තේ කෝප්පයක් තියෙනවා. කිසිම බලපෑමක් නැතුව ඉබේම නිවෙනවා. නිකම්ම සිසිල් වෙමින් පවතින. ස්වභාවික සංවහනය. මම තේ කෝප්පයට පිඹලා වායු ධාරාවක් එල්ල කරලා ඉක්මනින් සිසිල් කරනවා. බලපෑමක් ඇති කරනවා. කෘත සංවහනය. දැන් දෙකේ වෙනස තේරෙනවද? හරිනේ? සරල උදාහරණයක් ගත්තේ. පැහැදිලිද කියන්නේ? right. ඊළඟට අපි යන් අනුමාත්‍රකාවක්. උණුසුම් වස්තුවකින් තාපය හානි වීම. උණුසුම් වස්තුවකින් තාපය හානි වීම. අනුමාත්‍රකාව හොඳේ. උණුසුම් වස්තුවකින් තාපය හානි වීම. උණුසුම් වස්තුවකින් තාපය හානි වීම. හරිද?
right ඒ යටතේ ලියන්න මෙහෙම තීටා උෂ්ණත්වයට රත් කරන ලද උණුසුම් ලෝහ ගෝලයක් තාප පරිවාරක තන්තුවකින් එල්ලා උෂ්ණත්වය තීටා r වන බෝඩ් එක බලලා ලියන්න උෂ්ණත්වය තීටා r වන පරිසරයක තබා ඇති අවස්ථාවක් සලකමු. තීටා r වන පරිසරයක තබා ඇති අවස්ථාවක් සලකමු. හරිද? රයිට් හොඳට බලන්න මම ලෝහ ගෝලයක් අරගෙන තීටා උෂ්ණත්වයට රත් කරලා පරිවාරක තන්තුවකින් එල්ලලා උෂ්ණත්වයේ තීටා r වන පරිසරයක දිගන. හරිද? දැන් පරිසර උෂ්ණත්වයේ තීටා r. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝහ ගෝලයේ උණුසුම් නම් එයා ටික ටික සිසිල් වෙනවා. ඒ කියන්නේ එයා පරිසරයට තාපය පිට කරනවා. එයා පරිසරයට තාප ශක්තිය පිට කරලා ටික ටික සිසිල් වෙනවා. හරිනේ? හැබැයි පරීක්ෂණාත්මකව විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා එයා තාප ශක්තිය පිට කරන අතරෙම එයා පරිසරයෙන් තාප ශක්තිය උරා ගැනීමකුත් සිද්ධ කරනවා කියලා. පිට කරන අතරෙම උරා ගැනීමකුත් සිද්ධ කරනවා කියලා පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. හරිනේ? පැහැදිලිද? රයිට් මම කිව්වේ තීටා උෂ්ණත්වයට රත් කරපු ලෝහ ගෝලයක් පරිවාරක තන්තුවකින් එල්ලලා තීටා උෂ්ණත්වයක් තියෙන පරිසරයක තබා ඇති අවස්ථාවක් සලකමු. හරිද? වම් පැත්තෙන් රූපය අඳගන්න පොඩියට දකුණු පැත්තෙන් නෝට් එක ලියන්න ඉඳ තියාගන්න. sorry. වම් පැත්තට වෙන්න රූප සටහන අඳගන්න දකුණු පැත්තෙන් නෝට් එක ලියන්න ඉඳ තියමු. හරි? රූපය ඇඳලා මෙහෙම ලියන්න. රූපය ඇඳලා දකුණු පැත්තෙන් ලියන්න මෙහෙම. මෙවැනි අවස්ථාවකදී වස්තුවෙන් පරිසරයට තාපය පිටවීමත් පරිසරයෙන් වස්තුවට තාපය අවශෝෂණය වීමත් යන ක්‍රියාවලි දෙකම එකවර සිදුවන බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. හරිද? රයිට් හොඳට අහගෙන ඉන්න. දැන් වස්තුව උණුසුම් නම් අපිට හිතෙන්නේ ඒකෙන් තාපය පිට වෙනවා කියලානේ. ඇත්තටම පිටවීමයි අවශෝෂණය වීමයි දෙකම එකවර සිද්ධ වෙනවා කියලා පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. හරිනේ? ඊට පස්සේ අපි අවස්ථා කීපයක් තර්ක කරනවා. හොඳට අහගෙන ඉන්න. රයිට්. ඔන්න පළවෙනි තර්කය. දැන් අපිට දකුණු පැත්තෙන් ලියාගෙන යන්න පුළුවන් නෝට් එක. හරි? දෙකම එකවර සිද්ධ වෙනවා තමයි. ඒ කියන්නේ තාපය පිටවීමයි අවශෝෂණය වීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. නමුත් වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් වැඩිපුර පිට වෙනවා. හරිද? වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් පිටවීම වැඩි. අවශෝෂණයට වඩා පිටවීම වැඩි. එහෙනම් සංප්‍රයුක්තය පිටවීම. හරිද? පිටවීමයි අවශෝෂණය වීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ වුණාට වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් පරිසරයට වඩා වැඩිපුර පිට වෙනවා. එහෙනම් පිටවීම වැඩි. හෙවත් සපල වශයෙන් බැලුවොත් තාපය පිටවීමක් තියෙනවා. හරිනේ? සපල තාප හානියක් සිදුවේ.
සපල තාප හානියක් සිදු වේ. සංප්‍රයුක්තය පිටවීම. සපල හානියක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? දෙවෙනි තර්කය වස්තුවේ උෂ්ණත්වය අඩු නම් පරිසරයට වඩා ඔන්න වස්තුවේ උෂ්ණත්වය අඩු වුණොත් පරිසරයට වඩා ඒ කියන්නේ වස්තුව සිසිල්. වස්තුව සිසිල් නම් පරිසරයෙන් අවශෝෂණය වීම වැඩි. හරිද? පිටවීම අඩුයි අවශෝෂණය වැඩි. සපල තාප අවශෝෂණයක් සිදුවේ. සපල තාප අවශෝෂණයක් තමයි සිද්ධ වෙන්නේ. වස්තුව සිසිල් නම්. තුන්වෙනි තර්කය වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන නම් හරිද? වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන නම් මොකද වෙන්නේ? වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන නම් පිට වෙන ප්‍රමාණයයි අවශෝෂණය වෙන ප්‍රමාණයයි සමාන වෙනවා. එතකොට සංප්‍රයුක්තය නැත්තම් සපල අගය බිඳුවක් වෙනවා. සපල තාප හුවමාරුවක් නැහැ. හුවමාරු වෙන්නේ නැහැ නෙමෙයි. පිටවීමත් වෙනවා අවශෝෂණයත් වෙනවා දෙකම සමාන ප්‍රමාණවලින් සිද්ධ වෙනවා. ඒ නිසා සපල තාප හුවමාරුවක් නැහැ. හරිද? සපල තාප හුවමාරුවක් නැත. සපල තාප හුවමාරුවක් නැහැ. අපි කියනවා ඒ වෙලාවට වස්තුවයි පරිසරයයි තාප ගතික සමතුලිතතාවයට එළඹේ කියලා. එවිට වස්තුව හා පරිසරය තාප ගතික සමතුලිතතාවයට එළඹේ. තාප ගතික සමතුලිතතාවයකට එළඹෙනවා. හරිද? right මේ ටික තමයි අපි අවධානය දෙන්න ඕන. උණුසුම් වස්තුවක් නම් සපල තාප හානියක් සිදු වෙනවා. සිසිල් වස්තුවක් නම් සපල තාප අවශෝෂණයක් සිදු වෙනවා. අපි මේ කතා කරන්නේ පරිසරයට සාපේක්ෂව. පරිසරයට සාපේක්ෂව උණුසුම් වස්තුවකින් වැඩිපුර සිද්ධ වෙන්නේ තාපය විමෝචනයක්, පිටවීමක්, හානියක්. පරිසරයට සාපේක්ෂව සිසිල් වස්තුවකින් වැඩිපුර සිද්ධ වෙන්නේ අවශෝෂණයක්, සපල තාප අවශෝෂණයක්. හැබැයි වස්තු උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන නම් සපල තාප හුවමාරුවක් නැහැ. වස්තුවයි පරිසරයයි තාප ගතික සමතුලිතතාවයට එළඹෙනවා කියලායි අපි කියන්නේ. තාප ගතික සමතුලිතතාවයට එළඹෙන. හරිනේ? එතකොට තාප ගතික සමතුලිතතාවයකට එළඹෙනවා කියන්නේ තාපය පිට වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. තාප ගතික සමතුලිතතාවයකට එනකොට වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන වෙලා පිටවීමයි අවශෝෂණය වීමයි සමාන ප්‍රමාණවලින් සිද්ධ වීමක් තමයි වෙන්නේ. පැහැදිලිද? මේ තමයි උණුසුම් වස්තුවකින් තාපය හානි වීම ගැන අපි කතා කරන මූලික කරුණු. ඊළඟට අපි වැඩිදුර කතා කරනවා පළවෙනි අවස්ථාව ගැන. සපල හානියක් නම් මොකද වෙන්නේ කියලා. හරිනේ? සපල හානියක් නම් මොකද වෙන්නේ කියලා ඊළඟට අපි කතා කරනවා. පැහැදිලිද? right. මේ ටික ලියා ගන්න. හරිනේ? මේ ටික ලියා ගන්න. මේ ටික ලියලා ඉවරයි නම් ආයෙත් අරුවක් දාන්න. අපි යන්නේ පළවෙනි අවස්ථාවට. තීට විශාලයි තීට r නම් මොකද වෙන්නේ කියලා. හරිනේ? තීට විශාලයි තීට r නම් මොකද වෙන්නේ කියලා. පැහැදිලිද? මේ ටික ලියලා ඉවරයි නම් තරුවක් දාලා ලියන්න. ඔන්න ඕක. ආය රූප සටහන අඳින්න අවශ්‍ය නැහැ. ආයෙත් අඳින්න අවශ්‍ය නැහැ. පරණ රූප සටහනම තිබුණාම ඇති. ඔයාලා ලියන තරුවක් දාලා තීට විශාලයි තීට r නම් සපල තාප හානියක් සිදුවේ. හරිනේ? සපල තාප හානියක් සිදුවේ. right. ඒකට ලියන්න. තීට විශාලයි තීට r නම් සපල තාප හානියක් සිදුවේ. ඊට පස්සේ ලියන්න මේ විට
මේ විට ඩෙල්ටා t කාලයක් තුලදී මේ විට ඩෙල්ටා t කාලයක් තුලදී මේ විට ඩෙල්ටා t කාලයක් තුලදී වස්තුවෙන් සිදු වූ තාපහානිය වස්තුවෙන් සිදු වූ සඵල තාපහානිය එහෙම ලියමු වස්තුවෙන් සිදු වූ සඵල තාපහානිය වස්තුවෙන් සිදු වූ සඵල තාපහානිය ඩෙල්ටා q නම් වස්තුවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව වස්තුවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව එනම් ඒකක කාලයක් තුලදී සිදුවන තාපහානිය පහත සමීකරණයෙන් ලැබේ. හරිද? රයිට්. හොඳට බලන්න. දැන් අපි ආපේ පළවෙනි අවස්ථාවට වස්තුව උණුසුම් නම් සඵල තාපහානියක් මේ වගේ අවස්ථාවක ඩෙල්ටා t කාලයක් තුල සිදුවුණු සඵල තාපහානිය ඩෙල්ටා q නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඒ කියන්නේ ඒකක කාලයක් තුල සිදුවන තාපහානිය අපිට මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. එහෙනම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t. තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t. පැහැදිලිද කියන්නේ? ඩෙල්ටා t කාලය තුල සිදු වූ සඵල තාපහානිය ඩෙල්ටා q නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t කියලා. හරිනේ? සමීකරණ ලියලා කොටු කරගන්න. පැහැදිලිද? රයිට්. සමීකරණ ලියලා කොටු කරගත්තා නම් හොඳට අහගෙන ඉන්න. දැන් ඔය විදියට වස්තුවෙන් තාපය හානි වෙන්න පටන් ගත්තොත් වස්තුවේ උෂ්ණත්වයත් ටික ටික අඩු වෙනව නේද? තාප ශක්තිය ටික ටික හානි වේගන යනකොට අපි දන්නවා වස්තුවේ උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. සිසිල් වෙනවා. අපි කියන්නේ නිවෙනවා. සිසිල් වෙනවා. තාප ශක්තිය හානි වීමත් එක්ක උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. එහෙනම් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. හරිනේ? ලියන අලුත් පෙළයකින් මෙසේ ක්‍රමයෙන් තාපය හානි වන විට වස්තුවේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. හරි? වස්තුවේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. ඩෙල්ටා t කාලය තුල සිදු වූ උෂ්ණත්ව අඩුවීම ඩෙල්ටා t කාලයක් තුල සිදු වූ උෂ්ණත්ව අඩුවීම ඩෙල්ටා t නම් වස්තුවේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව පහත සමීකරණයෙන් ලැබේ. නැත්නම් පහත ප්‍රකාශනයෙන් ලැබේ. සිසිලන ශීඝ්‍රතාව උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව පහත ප්‍රකාශනයෙන් ලැබේ. හරිද? පැහැදිලිද කියන්නේ? රයිට්. හොඳට අහගන්න. දැන් ඩෙල්ටා t කාලය තුල සිදුවන උෂ්ණත්ව අඩුවීම ඩෙල්ටා t නම් ඒකක කාලයක් තුල සිදුවන උෂ්ණත්ව අඩුවීම හෙවත්
උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව හේවත් සිසිලන ශීඝ්‍රතාව මෙන්න ප්‍රකාශනය. සිසිලන ශීඝ්‍රතාව ඩෙල්ටා ටීට බෙදීම ඩෙල්ටා ටී කියලා. හරිනේ? දැන් අපි කතා කරා රාශි දෙකක්. එකක් තමයි තාපය හානි වීමේ ශීඝ්‍රතාව. දැන් කතා කරා උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව හෙවත් සිසිලන ශීඝ්‍රතාව. මොකද්ද මේ දෙන්න අතර තියෙන සම්බන්ධය? තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවයයි අතර මොකද්ද සම්බන්ධතාව? ඊළඟට අපි කතා කරන්නේ ඒක ගැන. මෙතනට වෙනකන් පැහැදිලිද? හරිද? රයිට්. ලියන්න මෙහෙම. මේක අපි දන්න සමීකරණයක්. මෙහෙම ලියන්න. තාප මිතිය යටතේ ඉගෙනගත් පරිදි ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා වේ. තාප මිතිය යටතේ ඉගෙනගත් පරිදි ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා වේ. හරිනේ? තාප මිතිය තමයි අපි මේ කොටස ඉගෙන ගත්තේ ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා. හරි? තාප ශක්තිය ඩෙල්ටා Q සමානයි තාප ධාරිතාව කැපිටල් C ගුණ කිරීම ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. අපි මේක ඉගෙන ගත්තේ තාප මිතිය යටතේ. දැන් අපි මේ සමීකරණ දෙපැත්තම ඩෙල්ටා T කාලයෙන් බෙදමු. දෙපසම ඩෙල්ටා T වලින් බෙදමු. දෙපැත්තම බෙදමු. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T. දෙපැත්තම ඩෙල්ටා T වලින් බෙදුවා. ඒතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙක කැපුවාම උඩ සමීකරණයමයි. හරිනේ? හැබැයි දැන් අපි දන්නවා මේ කවුද කියලා. වම් පැත්තේ ඉන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව. හරිනේ? වම් පැත්තේ ඉන්නේ කවුද? තාපය හානි වීමේ ශීඝ්‍රතාව. තාපය හානි වීමේ ශීඝ්‍රතාව කාටද සමාන වෙන්නේ? C තාප ධාරිතාව ගුණ කිරීම ඩෙල්ටා Tට බෙදීම ඩෙල්ටා T සිසිලන ශීඝ්‍රතාව. බලන්න සමීකරණය පැහැදිලිද කියලා. ඔන්න සම්බන්ධතාව තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙන්නේ තාප ධාරිතාව ගුණ කිරීම සිසිලන ශීඝ්‍රතාවයට. ඕක තමයි මේ දෙන්න අතරේ සම්බන්ධය. පැහැදිලිද? රයිට්. මේ ටික ලියලා සමීකරණ ලියලා කොටු කරලා ඉවර කරන්න. දැන් අපි දන්නවා තාපය හානි වීමේ ශීඝ්‍රතාවට සමීකරණයක් ඒක සමානයි තාප ධාරිතාව ගුණ කිරීම සිසිලන ශීඝ්‍රතාව. සිසිලන ශීඝ්‍රතාව කියන්නේ උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාව. පැහැදිලිද?